ඔයාලට අද දවසේ උගන්වන අලුත්ම දේ තමයි නිමිතොග. ඒ කියන්නේ නිමිතොග ගලපන්නේ කොහොමද? නිමිතොග දැන් මම ගිය සති දෙක ඇතුළත දෙකක් ඉගෙනුවා. ගිය සති මම හිතන්නේ එකක් මොකද්ද? ආරම්භක අමුද්‍රව්‍යතොග ආරම්භක තොගේ එකතු කරලා අවසන් තොගේ අඩු කරලා. ඊට පස්සේ නොනිමි ඉගෙනුවා. අන්තිමට හරි ප්‍රාථමික පිරිවැය ගාව හරි ආරම්භක නොනිමි එකතු කරලා අවසන් නොනිමි අඩු කරනවා කියන කතාව උගන්වලා තියෙනවා. දැන් අද දවසේ එනවා පුතේ නිමි භාණ්ඩ නිමි භාණ්ඩ ඒ කියන්නේ හදලා ඉවර ඒවා විකුණන්න තියෙන ඒවා. ඇත්තම කතාව කිව්වොත් පුතේ නිමි භාණ්ඩ ගලපන්නේ ආදායම් ප්‍රකාශන. ඇත්තම කතාව නිමි භාණ්ඩ ගලපන්නේ ආදායම් ප්‍රකාශන. හරි නිමි භාණ්ඩ ගලපන්නේ ආදායම් ප්‍රකාශන. හැබැයි පුතේ නිමි භාණ්ඩ ගලපන්නේ ආදායම් ප්‍රකාශනේ උනාට නිමි භාණ්ඩ ගලපන්නේ ආදායම් ප්‍රකාශනේ උනාට සමහර ගණන්වලදී කියනවා නිමි භාණ්ඩ නිෂ්පාදන ගිණුම තුල ගලපනු ලැබේ. ඉතිරි නිමි භාණ්ඩද නිෂ්පාදන ගිණුම තුල ගලපනු ලැබේ. එහෙම නැත්නම් ඉතිරි නිමි භාණ්ඩ කම්හල තුල ගලපනු ලැබේ. ඔන්න ඔහම ගණන් තියෙන වෙලාවල් තියෙනවා. ඉතිරි නිමි භාණ්ඩ කම්හල තුල ගලපනු ලැබේ. නැත්නම් ඉතිරි නිමි භාණ්ඩ නිෂ්පාදන ගිණුම තුල ගලපනු ලැබේ. ඔහම අවස්ථාවක් තියෙනවා. සමහර අවස්ථා තියෙනවා නිමි භාණ්ඩ වලින් කොටසක් පමණක් නිෂ්පාදන ගිණුම තුල ගැලපේ. එක්කෝ මුළු නිමි භාණ්ඩ ටිකම නිෂ්පාදන ගිණුම ගලපනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ නිමි භාණ්ඩ වලින් කොටසක් විතරක් නිෂ්පාදන ගිණුම ඇතුලේ ගලපනවා. ඒක ගානින් ගානට වටිනාකම වෙනස් වෙනවා. හැබැයි පුතේ වටිනාකම වෙනස් වුණා කියලා ගලපන විදිය වෙනස් වෙන්නේ නැහැ. නිමි භාණ්ඩ නිෂ්පාදන ගිණුම තුල ගලපන්නේ මෙන්න මේ විදියට. හරියට බලාගෙන ඉන්න. වැඩේ ලේසි. මේ දක්වා කළා නම් මේකත් හරි ලේසි. ඒ තමයි පුතේ. ඔයාලට නිෂ්පාදන ගිණුමේ අන්තිමට එනවනේ මුළු නිෂ්පාදන පිරිවැය කියලා උත්තරයක්. මුළු නිෂ්පාදන පිරිවැය කියලා උත්තරයක් එනවා. අන්න මගේ පුතේ මේ මුළු නිෂ්පාදන පිරිවැය කියලා ඔයාලට ආපු උත්තරයට පස්සේ තමයි නිමි භාණ්ඩ ගලපන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ දක්වා හදපු මුළු නිෂ්පාදන පිරිවැය ගලපීම ඒ විදියටම ඒ වගේම හදනවා. ඒක වෙනස් කරන්නේ නැහැ. ඒ විදියටම හදනවා. අන්න මුළු නිෂ්පාදන පිරිවැය කියන උත්තරය ගත්තට පස්සේ අපි කරන්නේ නිමිතොක ගලපන්න කිව්වොත් කම්හල ඇතුලේ එකතු කරලා මුල නිමි ලේසි අර විදියමයි අඩු කරනවා අග නිමි. මුල නිමි එකතු කරලා අග නිමි අඩු කරනවා. හැබැයි ගානේ කියලා තියෙනවා නම් විතරයි. කොහොමද ගානේ කියලා තියෙන්නේ? නිමිතොකද නිෂ්පාදන ගිණුම තුල නැත්නම් කම්හල තුල ගලපනු ලැබේ. එහෙම නැත්නම් නිමිතොගයෙන් කොටසක් පමණක් නිෂ්පාදන ගිණුම නැත්නම් කම්හල තුල ගලපනු ලැබේ. අන්න එහෙම මොකද වෙන්නේ? මුල නිමි එකතු කළා අග නිමි අඩු කළා. මෙන්න මෙතන එන මුළු නිෂ්පාදන පිරිවැය කියන උත්තරේට මේ උත්තරේ ගලපනවා. එච්චරයි වෙන්නේ. මේ දෙකේ වෙනස මෙතෙන්ට ගලපන දාන හොරින උත්තරේ අතෙන්ට ගලපන. එහෙම ගලපුවට පස්සේ පුතේ නිෂ්පාදන ගිණුම එහෙම ගලපුවට පස්සේ මෙන්න මේ එන උත්තරේ. ඒ කියන්නේ මුළු නිෂ්පාදන පිරිවැයට අග මුල නිමි ටික ගලපුවට පස්සේ එන උත්තරේ. පස්සේ එන උත්තරේට අපි කියනවා වෙළඳ අංශයට මාරු කළ නිමි තොගයේ පිරිවැය. වෙළඳ අංශයට මාරු කළ නිමි තොගයේ පිරිවැය කියලා තමයි මේ අන්තිමට එන උත්තරේට අපි කියන්නේ. වෙළඳ අංශයට මාරු කළ නිමි තොගයේ පිරිවැය කියලා තමයි මෙන්න මේ අන්තිමට එන උත්තරේට අපි කියන්නේ. right.
6 කියනවා අතිරේක තොරතුරු 1 කම්හලේ විදුලිය 1000ක් උපචිතයි. ඉතින් පුතේ 1000ක් උපචිත නම් විදුලිය වලට මොකද්ද කරන්නේ? ඔක එකතු කරන එහෙනම් නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුළේ ලියවිලා තියෙන්න ඕන කම්හල් විදුලිය කියලා ඔය 1000ම විතරයිනේ වෙන නෑනේ ඔය 1000මයි. කම්හල් විදුලිය කියලා 1000ක්ම ලියලා තියෙන්න ඕන නිෂ්පාදන පොදු කාර්ය ඇතුළේ. කම්හල් විදුලිය 1000යි. කම්හල් විදුලිය 1000යි. දෙවැනි එක ලේබඩු උපකරණ ගත් මිල මත 103ක් යන්ත්‍ර 110ක් ෂය කරන්න වරහන් ඇතුලේ තියෙනවා. ලේබඩු උපකරණ වලින් හරියඩක් ඇත්තේ කම්හලේ. ඒතර ලේබඩු වලින් භාගයක් කම්හලේ එහෙනම් ඉතුරු භාගෙ වෙළඳසැලේනේ. එහෙනම් ලේබඩු වලට අදාළ සියලුම වියදම් වලින් භාගයක් අයිති වෙන්නේ කම්හලට. ඒක මතක තියාගන්න. ලේබඩු උපකරණ වලින් භාගයක් අයිති වෙන්නේ කම්හලට. හරි එහෙනම් යනවා ලේබඩු පැත්තට. ලේබඩු උපකරණ ගත් මිල 80000යි. 80000ට 103ක් 2400යි. 80000ට 103ක් 2400යි. එතකොට ලේබඩු ෂයනේ 2400. හැබැයි ලේබඩු ෂය 2400න් හරි අඩයි කොහාටද? නිෂ්පාදන ගිණුමට. එහෙනම් නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුළේ ලියන්න ලේබඩු ෂය 1200යි. 1200යි. ඇයි? සියලුම ලේබඩු වියදම් වලින් හරි අඩක් නිෂ්පාදන ගිණුමට. ඒ හරි අඩක් තියෙන්නේ නිෂ්පාදන ගිණුම නිසා. එහෙනම් ලේබඩු ෂය 1200යි නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුලේ. නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුලේ මම කිව්වනේ සමහර ඒවා දෙකටම එනවා. ආදායම් ප්‍රකාශනයටත් එනවා මූල්‍ය තත්ත්වයටත් එනවා. එහෙනම් පොතේ ඔතනින් ඉතුරු නානේ ලේබඩු ෂය තව 1200ක් ඉතුරුයිනේ. අන්නේ 1200 අපි දාන්නේ ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් වල. පැහැදිලිනේ? කොටසක් නිෂ්පාදන ගිණුමේ කොටසක් ආදායම් ප්‍රකාශනයේ. හරි. ඊළඟට යන්ත්‍ර 110යි. දැන් අපි දන්න යන්ත්‍ර ඔක්කොම තියෙන නිෂ්පාදන අංශෙනේ. නේ නිෂ්පාදන ගිණුමේ යන්ත්‍ර ගත් මිල 150000යි. 150000ට 110ක් කියන්නේ 15000යි. එහෙනම් මේ 15000 ඒ නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුළේ ලියන්න යන්ත්‍ර ෂය 15000යි. නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුළේ ලියන්න යන්ත්‍ර ෂය 15000යි. යන්ත්‍ර ෂය 15000යි. right. තුන්වෙනි එක. අමුද්‍රව්‍ය තොගය මේ තියෙන 18 12 31 කියලා කියන අවසන් අමුද්‍රව්‍යනේ. අවසන් අමුද්‍රව්‍ය නම් නිෂ්පාදන ගිණුමේ යට අඩු කළා. ඒ කියන්නේ නිෂ්පාදන ගිණුමේ ඍජු ද්‍රව්‍ය ඇතුලේ නැත්තම් පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඇතුලේ තියෙන අඩු කළා අවසන් අමුද්‍රව්‍ය තොගය කියන තැනට දානවා වරහන් ඇතුලේ 12000යි. අඩු කළා අවසන් අමුද්‍රව්‍ය තොගය 12000 නිෂ්පාදන ගිණුමේ ඍජු ද්‍රව්‍ය ඇතුලේ. ඍජු ද්‍රව්‍ය ඇතුලේ. එතන අවසන් අමුද්‍රව්‍ය උඩ. ඊළඟට නිමි. අපිට ගාණ විශේෂණ කියලා නෑ නිමි කොහෙද ගලපන්නේ කියලා අපි නිමි ගලපන්නේ නෑ මෙතනනේ. ඊට පස්සේ අවසාන එක තියෙනවා අවසන් නොනිමි 10000යි. ඕක ගලපන තැන කියලා නෑ. එහෙනම් ඕක ගලපන්නේ නිෂ්පාදන ගිණුමේ අන්තිමට අඩු කළා අග නොනිමි කියලා 10000යි. අඩු කළා අග නොනිමි 10000යි. නිෂ්පාදන ගිණුමේ අන්තිමට. හරි. දැන් යන උඩට අතිරේක තොරතුරු ඉවරයි. 1 නොනිමි ද්‍රව්‍ය කියන්නේ මුල නොනිමි. මුල නොනිමි නම් අර අන්තිමට ලියපු අග නොනිමි වලට උඩින් එකතු කළා මුල නොනිමි කියලා 18000යි. එකතු කළා මුල නොනිමි 18000යි. එකතු කළා මුල නොනිමි 18000යි. ඊට පස්සේ දෙනවා 1 අමුද්‍රව්‍ය තොගය. ඒ කියන්නේ මේ තියෙන ආරම්භක අමුද්‍රව්‍ය නිෂ්පාදන ගිණුමේ උඩම ආරම්භක අමුද්‍රව්‍ය තොගය 40000යි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය 40000යි. ඊළඟට අමුද්‍රව්‍ය ගැනුම්. අමුද්‍රව්‍ය ගැනුම් නම් අර ආරම්භක තොගයට එකතු වෙන උඩම ආරම්භක අමුද්‍රව්‍ය තොගයට එකතු වෙනවා අමුද්‍රව්‍ය ගැනුම් 154000යි. අමුද්‍රව්‍ය ගැනුම් 154000. ඊළඟ අමුද්‍රව්‍ය ආපසු යවුම් ඒක ඇතුලේ අඩු වෙනවා. අවසන් අමුද්‍රව්‍ය තොගයට උඩින් අඩු කළා අමුද්‍රව්‍ය ආපසු යවුම් කියලා කීයක්ද 2000ක් වරහන් ඇතුලේ.
උඩමයි. තාම උඩ ටිකේ ඉන්නේ. ඍජු ද්‍රව්‍ය ටිකේ. ඊළඟට අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී ගැනුම් වලට එකතු වෙනෝනේ. අමුද්‍රව්‍ය ගැනුම් වලට එකතු වෙනවා 5000යි. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී අමුද්‍රව්‍ය ගැනුම් වලට එකතු වෙනවා 5000යි. ආනයන තීරු ගාස්තුත් අමුද්‍රව්‍ය ගැනුම් වල ඒ කියන්නේ ඔය ගෙනීමේ කුලී වලට යටින් එකතු වෙනවා 7000යි. එකතු වෙනවා 7000යි. ඍජු වියදම් ප්‍රාථමික පිරිවැයට උඩින්නේ. ප්‍රාථමික පිරිවැයට උඩින් 40000යි. ප්‍රාථමික පිරිවැයට උඩින් 40000යි. ඍජු නිෂ්පාදන වැටුප් අර ඍජු වියදම් වලට යටින්. ඍජු නිෂ්පාදන වැටුප් ඍජු වියදම් වලට යටින් ඒ ප්‍රාථමික පිරිවැය ඇතුලේ ඍජු නම් සියල්ලම ප්‍රාථමික පිරිවැය එතන 30000යි. සුපරීක්ෂක වියදම් අයිති වෙන නිෂ්පාදන ගිණුමට එන නිෂ්පාදන පොදු කාර්ය ඇතුලේ දානවා සුපරීක්ෂක වියදම 4000යි. සුපරීක්ෂක වියදම 4000යි. ඊළඟට කම්හල් රක්ෂණ කම්හලටනේ එහෙනම් නිෂ්පාදන පොදු කාර්ය ඇතුලේ දානවා කම්හල් රක්ෂණය 5000යි. කම්හල් රක්ෂණය 5000යි. ඊළඟට ආපහු තියෙන්නේ කම්හල් කළමනාකරණ වේතන කම්හල් එහෙනම් ඒකත් නිෂ්පාදන පොදු කාර්ය වලට දානවා 30000යි. 30000යි. කම්හල් කළමනාකරණ වේතන 30000යි. ලේබඩු උපකරණ නිෂ්පාදන ගිණුමේ දාන්නේ වත්කම් දාන්නේ අපි මූල්‍ය තත්ත්වේ යන්ත්‍රත් එහෙමයි අපි දාන්නේ මූල්‍ය තත්ත්වේ ඊළඟට දෙනවා කම්හල් වරිපණම් වචනෙම තියෙනවා කම්හල් එහෙනම් ඔය දාන්නේ පොදු කාර්ය වියදම් වල නිෂ්පාදන පොදු කාර්ය වියදම් වල ලියනවා කම්හල් වරිපණම් 13000යි කම්හල් වරිපණම් 13000යි යන්ත්‍රාගාර රක්ෂණ යන්ත්‍ර කොහෙද තියෙන්නේ නිෂ්පාදන ගිණුම එහෙනම් පොදු කාර්ය වියදම් ඇතුළේ ලියනවා යන්ත්‍රාගාර රක්ෂණ වියදම 20000යි යන්ත්‍රාගාර රක්ෂණ වියදම 20000යි කාර්යාල සේවක වැටුප් අපි නිෂ්පාදන ගිණුමට දාන්නේ නැහැ කාර්යාලේ තියෙන්නේ ආදායම් ප්‍රකාශනයට අයිතිව පරිපාලන වියදම කාර්යාල වියදම් පරිපාලන වියදම් ගානේ කොහෙවත් අපිට කියලා නැහැනේ කාර්යාලයක් තියෙනවා කියලා නිෂ්පාදන අංශේ එහෙනම් කාර්යාල වියදම් අයිති වෙන්නේ ආදායම් ප්‍රකාශනයට අවසානට තියෙනවා කම්හල් මුරකරු කම්හලනේ එහෙනම් ඒක යනවා පොදු කාර්ය වියදම් වලට නිෂ්පාදන පොදු කාර්ය වියදම් වලට දානවා 21000යි නිර්සුණාංක 7 අතිරේක තොරතුරු වලදී කියනවා එකක් ඒ තමයි අවසන් අමුද්‍රව්‍ය තොගය තියෙනවා 12.31 අමුද්‍රව්‍ය තොගය 40000යි අර අතනින් අඩු වෙනවා කොහෙන්ද උඩ තියෙන ඍජු ද්‍රව්‍ය වලින් නැත්නම් පරිභෝජනීය ද්‍රව්‍ය පිරිවැයට උඩින් අඩු වෙනවා අඩු කළ අවසන් අමුද්‍රව්‍ය තොගය 40000යි වරහන් ඇතුලේ ඊළඟට නොනිමි ද්‍රව්‍ය අන්න ගලපන්නේ ප්‍රාථමික පිරිවැයටලු එහෙනම් ප්‍රාථමික පිරිවැයට උඩින් අඩු කළා නොනිමි ද්‍රව්‍ය කියලා එනවා 25000ක් වරහන් ඇතුලේ අඩු කිරීම අඩු කළා නොනිමි මොකද ප්‍රාථමික පිරිවැයට කියලා වරහන් ඇතුලේ දාලා තියෙනවා ප්‍රාථමික පිරිවැයට ඊළඟට වර්ෂය තුලදී ඇතු වූ ගින්නකින් රුපියල් 2000ක අමුද්‍රව්‍ය ගිනිගෙන ඇති අතර ඒ පිළිබඳ කිසිදු සටහනක් පොත්වල තබා නැත right ඔක අලුත් දෙයක් මෙන්න අහගෙන කතාව උදේ අමුද්‍රව්‍ය හානි වෙලා කියලා කිව්වොත් අමුද්‍රව්‍ය හානි වෙලා කියලා කිව්වොත් ඒ හානි වෙච්ච අමුද්‍රව්‍ය ටික අර ඍජු ද්‍රව්‍ය ගාව ඇතුලේ අඩු කරන්න ඍජු ද්‍රව්‍ය ගණනය කරන තැන අඩු කළා හානි වූ අමුද්‍රව්‍ය කියලා 2000ක් දාන්න වරහන් ඇතුලේ අර ආපසු යවුම් වගේ එතනම අඩු කළා හානි වූ අමුද්‍රව්‍ය කියලා 2000ක් දාන්න වරහන් ඇතුලේ අඩු කළා හානි වූ අමුද්‍රව්‍ය හරිද ඊළඟ එක පුතේ දැන් අමුද්‍රව්‍ය හානි වෙලානේ ඒක වියදමක් වෙන්නේ ආදායම් ප්‍රකාශනයේදී අමුද්‍රව්‍ය හානි වීම වියදමක් බවට පත් කරන්නේ අපි ආදායම් ප්‍රකාශනයේ. ඒතර නිෂ්පාදන ගිණුමේ අපි ඔය ඍජු ද්‍රව්‍ය වලින් අඩු කරනවා විතරයි. හොඳට මතක තියාගන්න. අමුද්‍රව්‍ය හානි වීම ඍජු පිරිවැය ඍජු ද්‍රව්‍ය ඇතුලේ අඩු කරනවා විතරයි. වෙන කොහෙවත් නිෂ්පාදන ගිණුමේ දාන්නේ නැහැ. හරිනේ? දැන් ඔය 2007 අඩු කළා. එච්චරයි ගැලපීමම. වෙන මොකුත් කරන්න ඕන නැහැ. හරි. ඊළඟ එක හැබැයි ප්‍රශ්නාර්ථයක් තියෙන්න ඕන. දැන් මේ අමුද්‍රව්‍ය හානි වීම අතනින් අඩු කළානේ. කියන සටහනක් නැත. අමුද්‍රව්‍ය හානි වුණාම දිත් සටහන මොකද්ද? ලාලාහාර අමුද්‍රව්‍ය බැර. කොහොම නෙන්නේ?
ඒතර අමුද්‍රව්‍ය නෙමෙයි. වෙළඳ දැන් නිකන් ද්‍රව්‍ය නම් වෙළඳ ගිණුම් බැර කියලානේ අපේ ඉස්සරහන ඇතුලේ තියෙන්නේ. හැබැයි මේකෙන්නේ නිෂ්පාදන ගිණුම් බැර කියලා. මම ඉස්සරහන් කියන්න ඕනේ නැහැ මෙතන. එහෙම එකක් එන්නේ. ඒක තමයි අපි දැන් ලාලා හර කියන එක තමයි ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුලේ දාන්නේ. නිෂ්පාදන ගිණුම බැර කියන එක තමයි අපි ඔය ඍජු ද්‍රව්‍ය වලින් අඩු කළේ. එතකොට හරි. වෙන මොකුත් හිතන්න එපා. හරි. right. ඊළඟට යන උඩට පාවහන් තොග. පාවහන් කියලා කියන්නේ අමුද්‍රව්‍යද නොනිමිද නෑ. පාවහන් කියලා කියන්නේ නිමි ටික. හදලා ඉවර ඒවා. පාවහන් කියලා කියන්නේ. නම් පාවහන් උතෙන්ට දාන්නේ නෑ. අන්න හම් තොගය. හම් ගන්නේ ඇයි? පාවහන් හදන්න. එහෙනම් මේ තියෙන්නේ අමුද්‍රව්‍ය. එහෙනම් ආරම්භක අමුද්‍රව්‍ය තොගය 20000යි. ආරම්භක අමුද්‍රව්‍ය තොගය උඩම 20000යි. 20000යි. ඊළඟට නොනිමි ද්‍රව්‍ය ප්‍රාථමික පිරිවැයට ගලපන්න යන එකතු කළා මුල නොනිමි 30000යි. එකතු කළා මුල නොනිමි 30000යි. එකතු කළා මුල නොනිමි 30000යි. ප්‍රාථමික පිරිවැයට උඩින්. ඊළඟ පුතේ අමුද්‍රව්‍ය ගණුම් 150යි. ආරම්භක අමුද්‍රව්‍ය තොගයට එකතු වෙනවා. අමුද්‍රව්‍ය ගණුම් 150. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී. අමුද්‍රව්‍ය ගණුම් ගාව එකතු වෙනවා. අමුද්‍රව්‍ය ගණුම් ගාව එකතු වෙනවා. ඊට පස්සේ ආපසු යවුම් ඍජු ද්‍රව්‍ය ඇතුලෙන් අඩු වෙනවා. ඍජු ද්‍රව්‍ය ඇතුලෙන් අඩු වෙනවා නේ අඩු වෙනවා. ඊළඟ කම්හල් විදුලිය නිෂ්පාදන පොදුකාර්ය වියදම් වල කම්හල් විදුලිය නිෂ්පාදන පොදුකාර්ය වියදම් වල ඊළඟට ඍජු නිෂ්පාදන වියදම් ඍජු කියන වචනේම දීලා ඍජු නම් ප්‍රාථමික පිරිවැයනේ ප්‍රාථමික පිරිවැය අර නොනිමි වලට උඩින් ලියන්නේ නොනිමි වලට උඩින් ප්‍රාථමික පිරිවැය ඇතුලේ දාපු නොනිමි වලට උඩින් දාන්න ඍජු නිෂ්පාදන වැටුප 40යි ඍජු නිෂ්පාදන වැටුප 40යි ඊළඟ කම්හල් රක්ෂණ නිෂ්පාදන පොදු කාර්ය 75යි කම්හල් රක්ෂණ නිෂ්පාදන පොදු කාර්ය 75යි කම්හල් මුරකරු වැටුප කම්හල් කියන වචනේ තියෙනකොටම පොදු කාර්ය වියදම් වල පොදු කාර්ය වියදම් කම්හල් මුරකරු දැන් ප්‍රශ්නාර්ථයක් තියෙන කට්ටියට නිෂ්පාදනාගාර සේවක වැටුප ඍජුද වක්‍රද නිෂ්පාදනාගාර සේවක වැටුප උඩින් තියෙනවා ඍජු නිෂ්පාදන වියදම් කියලා එකක් යට තියෙනවා නිෂ්පාදනාගාර සේවක වැටුප උදේ මේ වගේ වෙලාවට විතරක් නිෂ්පාදනාගාර සේවක වැටුප් අපි දාන්නේ පොදු කාර්ය ඇතුලේ මේ වෙලාවට විතරක් හැබැයි ඍජු නිෂ්පාදන වියදම් කියලා මෙහෙම එකක් නැතුව ඍජු නිෂ්පාදන වියදම් කියලා එකක් නැතුව නිකම්ම තිබ්බොත් නිෂ්පාදනාගාර සේවක වැටුප් ගැන තියෙනවා එකක් නිෂ්පාදනාගාර සේවක වැටුප් කියලා. ඒම තනියම තිබ්බොත් ඒක අපි ඒක දාන්නේ ප්‍රාථමික පිරිවැයට. තනියම තිබ්බොත්. හැබැයි මේකේ කලිනුත් ඍජු නිෂ්පාදන වියදමක් තියෙන හින්දා අපිට මේ නිෂ්පාදනාගාර සේවක වැටුප් පොදු කාර්ය පිරිවැය දාන්න පුළුවන්. හැබැයි වෙන මොකුත් නැතුව නිෂ්පාදනාගාර සේවක වැටුප් තිබ්බොත් ඒක ඍජු පිරිවැයක් බවට පත් වෙනවා. හරි. මේ වෙලාවේ නම් පොදු කාර්ය වියදම් වල. හරි. ඊළඟට යන්ත්‍රශය පොදු කාර්ය වියදම් ඇතුලේ 15000යි. ඉන්ධන පොදු කාර්ය වියදම් ඇතුලේ 8යි. මෙන්න අහගන්න සම්පූර්ණ ගාණක් හදන්න යන්නේ පුතේ. සම්පූර්ණ ගාණක් ඒ කියන්නේ නිෂ්පාදන ගෙනුම් එක්කම ආදායම් ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි හදන්න යන්නේ. නිෂ්පාදන ගෙනුම් එක්කම ආදායම් ප්‍රකාශනයකුයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයකුයි හදන්න යන්නේ. හරියට බලන් ඉන්න වැඩේ අමාරු නෑ. මෙන්න මම ටිකක් රූල් කරගත්තා. මේ තියෙන නිෂ්පාදන ගෙනුම මම දහස් වලට හරව ගන්නවා. නිෂ්පාදන ගෙනුම ඊළඟ මේ තියෙන ආදායම් ප්‍රකාශනය මම ඒක දහස් වලට හරව ගන්නවා ඒකත් මේ තියෙන මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය මම ඒක දහස් වලට හරව ගන්නවා මොන ආකෘති තුන මම දහස් වලට හරව ගත්තා right හරි දැන් යමු උදේ හදන විදිය වෙනස් වෙන්නේ නැහැ හදන්නේ අර විදියටම තමයි ඒ කියන්නේ නිෂ්පාදන ගිණුමේ උඩම ඉන්නව කවුද නිෂ්පාදන ගිණුමේ උඩම ආරම්භක අමුද්‍රව්‍ය තොගය මම කෙටියෙන් ලියන්නේ දැන් ආකෘති දැනගෙන ඉන්න ඕනේ ආරම්භක අමුද්‍රව්‍ය තොගය ඊට පස්සේ
මේක ඇතුලේ සම්පූර්ණ ඉඩක් තියලා අඩු කළා අවසන් අමුද්‍රව්‍ය තොගය. අවසන් අමුද්‍රව්‍ය තොගය. එතකොට එන උත්තරේ පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය. ආකෘති පාඩම් වෙන්න ඕන. හරි. ඊට පස්සේ රෝල් 3ක් විතර ඉඳ තියලා අපි බලමු නොනිමි ගලපන්න තියෙන්නේ කොහෙද? නොනිමි විශේෂයෙන් කියලා තියෙද කියලා. නොනිමි ගැන ගානේ කොහෙවත් විශේෂයෙන් කියලා නැහැනේ. නොනිමි ගැන විශේෂයෙන් කියලා නැහැ. එහෙනම් නොනිමි ගලපන්න වෙන්නේ අපිට අන්තිමට. එහෙනම් රූල් 3ක් විතර ඉඳ තිබුවා. ඊළඟට ලිව්වා. මොකද නිෂ්පාදන පොදු කාර්ය වියදම් නැත්නම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. අපි ඕක ඇතුළේ රූල් 10ක් විතර තිබුවා. ඊට පස්සේ අවසානයේට මොකද වෙන්නේ? එකතු කළා මුල නොනිමි අඩු කළා අග නොනිමි. මේ ගානේ බලන්න පුතේ අර මං අද දවසේ මුලින්ම කිව්ව එක තියෙනවා. මොකද්ද? නිමි භාණ්ඩවල හොඳට බලන්න එකකට ඉරක් ගහලා තියෙනවා. කම්හලේ කියලා. අන්න නිමි භාණ්ඩ ටිකක් ගලපන්නේ කොහෙද? කම්හලේ. නිමි භාණ්ඩ ටිකක් ගලපන්නේ කම්හලේ නම් මේ නොනිමි කියලා ලියලා රූලක් දෙකක් ඉඳ තියලා එකතු කළා මුල නිමි අඩු කළා අග නිමි කියලා ලියන්න. එකතු කළා මුල නිමි අඩු කළා අග නිමි කියලා ලියන්න. හරිද? ඇයි මං කිව්වනේ කම්හලේ වෙළඳ සැලේ කියලා විශේෂයෙන් කියලා තියෙනවා නම් කම්හලේ නම් කම්හලේ ටික ගලපන්නේ අපි නිෂ්පාදන ගිණුමේ. ඔන්න ඒ ආකෘතිය. දැන් එනවා ආදායම් ප්‍රකාශනය. පුතේ ආදායම් ප්‍රකාශනය කොහොමද ලියවෙන්නේ? උඩ විකුණුම් වෙනස් වෙන්නේ නැහැ. විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. ඒ විදියටම තමයි දාන්නේ. විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. ඊළඟට තියෙන මොකද්ද? අඩු කළා විකුණුම් පිරිවැය. ඕක ඇතුලේ ආරම්භක නිමිතොගය එකතු කළා. මෙතෙන්දි පොඩි වෙනසක් එනවා. මම ඒ වෙනස ඒ වෙලාවට කියලා දෙන්නම්. ඊට පස්සේ රූල් ටිකක් ඉඳ තියලා අපි අඩු කළා අවසන් නිමිතොගය එනම උත්තරයක් දල ලාභය ඊළඟට එකතු කළා වෙනත් ආදායම්. පුතේ මේක පොදුවේ අඩු කළා වියදම් කියලා දැම්මට කමක් නැහැ. මේ වෙලාවේ වර්ගීකරණය ඕනේ නැහැ. අඩු කළා වියදම් වර්ගීකරණය කරන්න ඕනේ නැහැ. ඊළඟට මූල්‍ය තත්ත්ව වෙනවා. මූල්‍ය තත්ත්වය ඇතුලේ ජංගම නොවනවත්කම් ඊට පස්සේ ජංගමවත්කම් මාර්ගය පාඩම් වෙන්න ඕන. හිමිකම ඊළඟට ජංගම නොවන වගකීම් ජංගම වගකීම්. ඔන්න ආකෘති 3. ඔය ආකෘති නෝ ඒ විදිහට රූල් කරන්න. කිසි අවුලක් නැහැ. Tamanට තේරෙන විදිහට ඉඳ තියලා රූල් කරන්න අවුලක් නැහැ. ඔහම රූල් කරාට පස්සේ අපි වැඩේ ආරම්භ කරන්නේ ඒත් අතිරේක තොරතුරු වලින්. පළවෙනි අතිරේක තොරතුර 2016 3:31 දින තොග තත්වයන්. ඒ කියන්නේ මේ අග තොග දීලා තියෙන්නේ අග තොග. අග අමුද්‍රව්‍ය තොගය 28000යි. අග අමුද්‍රව්‍ය තොගය 28000යි. මෙන්න අවසන් අමුද්‍රව්‍ය තොගය 28000යි. වරහන් කළා 28 දාලා. අවසන් අමුද්‍රව්‍ය තොගය කෙලි. ඊළඟට අන්න තියෙනවා අවසන් නොනිමි 16000යි. අග නොනිමි මේ අග නොනිමි ලිව්වා වරහන් කළා. අග නොනිමි ලිව්වා වරහන් කළා. නිමි භාණ්ඩ කම්හලේ. අන්න කම්හලේ නිමි භාණ්ඩ ටික අපි දාන්නේ ආදායම් ප්‍රකාශනයේ අන්තිමට. එහෙනම් කම්හලේ නිමි භාණ්ඩ තියෙන කීයක්ද? 15000ක්. මෙන්න එහෙනම් අග නිමි 15යි. වරහන් දානවා. ඇයි කම්හලේ නිමිනේ? ඔන්න ඒක. කම්හලේ නිමි දාන්නේ ආදායම් ප්‍රකාශනයේ අග නිමි. ඊළඟට තියෙනවා පුතේ යන්න වෙළඳ සැලේ නිමි භාණ්ඩ. වෙළඳ සැලේ නිමි භාණ්ඩ කියලා කියන්නේ මගේ පුතේ ආදායම් ප්‍රකාශනයේ අවසන් තොගය. වෙළඳ සැලයි වෙන්නේ ආදායම් ප්‍රකාශනයේ අවසන් තොගය. මෙන්න 19000යි වරහන් කළා. මෙන්න මේ කතාව හොඳට මතක තියාගන්න. ඒ තමයි නිමි භාණ්ඩ සාමාන්‍යයෙන් දාන්නේ ආදායම් ප්‍රකාශනයේ මේ මන් දැන්. හැබැයි විශේෂයෙන් කම්හලේ කියලා තිබ්බොත් අන්න නිෂ්පාදන ගිණුමේ අන්තිමට ගලපනවා. right. ඊළඟට දෙන ඇසුරුම් ද්‍රව්‍ය. පුතේ ඇසුරුම් ද්‍රව්‍ය තොගය කියලා කියන්නේ ජංගම වත්කමක්. අර ලිපි ද්‍රව්‍ය තොගය වගේ. එහෙනම්
ජංගමවත් කම්මල රූලක් ඉඳ තියෙනවා මොකටද? තොගය අවසන් තොගය ඊට යටින් ලියනවා ඇසුරුම් ද්‍රව්‍ය තොගය. ඇසුරුම් ද්‍රව්‍ය නෙතියනේ. ඇසුරුම් ද්‍රව්‍ය තොගය 5යි. අන්න ලෙව් ඇසුරුම් ද්‍රව්‍ය තොගය 5යි. මෙන්න මේ කතාව ඊළඟට අහගන්න. මේ කතාව හොඳට ඊළඟට අහගන්න. ඒ තමයි පුතේ. මෙහෙම අවසන් තොග තැන් කිහිපයක වෙන වෙනම දැම්මට අමුද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය, නොනිමි ද්‍රව්‍ය කියලා තැන් කිහිපයක අවසන් තොග දැම්මට මූල්‍ය තත්ත්වය අවසන් තොගය කියලා දාන්නේ පුතේ. මේ සියල්ලම එකතු කරලා අමු, නිමි, නොනිමි කියන තුනම එකතු කරලා තමයි අපි කොහෙද මේ මූල්‍ය තත්ත්වය දාන්නේ. එතකොට 28ක් තියෙනවා මෙතන අවසන් අමුද්‍රව්‍ය තොගය. අවසන් නොනිමි 16ක් තියෙනවා. ඒව එකතු වෙනවා. ඊට පස්සේ අග නිමි කම්හලේ 15ක් තියෙනවා. අග නිමි වෙළඳසැලේ 19ක් තියෙනවා. මේ ඔක්කොම ටික එකතු කරනවා. 28යි 16යි 44යි 15යි 59යි 19යි 78යි. එහෙනම් මෙන්න අවසන් තොගය 78යි. හොඳට මතක තියාගන්න. එහෙනම් මූල්‍ය තත්ත්වය අවසන් තොගය කියලා දානකොට අමු, නිමි, නොනිමි ඔක්කොම එකතු කරලා දාන්නේ. හරිනේ? හරි. මෙන්න කතාව ඊළඟ එක. සෑම භාණ්ඩයක්ම කම්හලේදී අසුරන අතර සෑම ඒකකයක් සඳහාම ඇසුරුම් වියදම සමානව දරයි. මෙතෙන්ද චුට්ටක් පැහැදිලි කරන්නම්. ඊ අවුරුදු වලට වඩා. ඒ පැහැදිලි කිරීම තමයි පුතේ. දැන් භාණ්ඩ හදනෝනේ. භාණ්ඩ හැදුවා කියලා ඇසුරුම් කිරීම ඍජුයිද වක්‍රයිද කියන ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් ඇයි ඒ? හැම භාණ්ඩයකටම එක ගාණ යනවා. හැම භාණ්ඩයකටම එක ගාණ යනවා. හැබැයි පුතේ හැම භාණ්ඩයකටම එක සමාන ඇසුරුම් වියදමක් වුණාට අපි ඒක ඍජු වලට දාන්නේ නැහැ. දැන් අපි ඒක දාන්නේ පොදු කාර්යවලට. කම්හලේදීනේ අසුරන්නේ. එහෙනම් නිෂ්පාදන ගිණුමට එන්නේ. හැබැයි ඇසුරුම් ද්‍රව්‍ය ටික අපි දාන්නේ පොදු කාර්ය ඇතුලේ. අපි සමහර අවස්ථාවලට ඒක දානවා ප්‍රාථමික පිරිවැය ඇතුලේ. නමුත් දැන් අපි දානවා නිෂ්පාදන පොදු කාර්ය වියදම් ඇතුලේ. හරිනේ? එහෙනම් ඇසුරුම් ද්‍රව්‍ය දැන් ඔතන ගැළපීමක් තියෙනවා. උන්ට මේව අහගෙන ඉන්න. එතන ගැළපීමක් තියෙනවා. ගැළපීමක් කියලා කියන්නේ පුතේ. හොඳට බලන්න. දැන් අපි ඇසුරුම් ද්‍රව්‍ය තොගය කියලා අවසාන ඇසුරුම් ද්‍රව්‍ය තොගයක් ඉතිරි ඇසුරුම් ද්‍රව්‍ය තොගයක් 5යි කියලා හොයාගත්තා. ඒක ගැළපීම තිබ්බා. දැන් යන්නකෝ ශේෂ පිරික්සුමට එහා පැත්තේ. ශේෂ පිරික්සුමේ හොඳට බලන්න. ශේෂ පිරික්සුමේ තියෙනවා ආරම්භක ඇසුරුම් ද්‍රව්‍ය. ආරම්භක තොග 4යි එක තොග ඇතුලේ ඇසුරුම් ද්‍රව්‍ය තොග කියලා 5ක් තියෙනවා. මෙන්න මේක හොඳට බලාගන්න. හොඳට බලාගන්න. හරි ලේසි වෙයි බලාගෙන හිටියොත්. ඒ තමයි මම පුතේ ඇසුරුම් ද්‍රව්‍ය කියන්නේ වියදම. හරිද? ඒ කියන්නේ අර ලිපි ද්‍රව්‍ය වගේමයි. ඇසුරුම් ද්‍රව්‍ය කියන වියදම ඉතුරු වෙලා නම් අපි ඒක හරි උත්තරේ ගන්න ඕන. කොහොමද ගන්නෙ? මම පේලියට කියලා දෙන්නම්. ඒ පේලිය තමයි ආරම්භක ඇසුරුම් ද්‍රව්‍ය වලට ඇසුරුම් ද්‍රව්‍ය ගැනුම් එකතු කළා. ආරම්භක ඇසුරුම් ද්‍රව්‍ය වලට ඇසුරුම් ද්‍රව්‍ය ගැනුම් එකතු කළා අවසන් ඇසුරුම් ද්‍රව්‍ය ටික අඩු කරනවා. හොඳට බලාගන්න. අර ලිපි ද්‍රව්‍ය වගේ තමයි. මොකද්ද? ආරම්භක ඇසුරුම් ද්‍රව්‍ය තොගයට ඇසුරුම් ද්‍රව්‍ය ගැනුම් එකතු කළා අවසන් ඇසුරුම් ද්‍රව්‍ය ටික අඩු කරනවා. අන්න අවසන් ඇසුරුම් ද්‍රව්‍ය කීයද? 5යි. එහෙනම් මෙතෙන්ට වරහන් ඇතුලේ 5යි. ආරම්භක ඇසුරුම් ද්‍රව්‍ය කීයද? ශේෂ පිරික්සුමේ තියෙනවා ඒත් 5යි. ඊළඟට ශේෂ පිරික්සුමේ 15ට එනකොට ඊට යටින් තියෙනවා ගැනුම් කියන එක ඇතුලේ ඇසුරුම් ද්‍රව්‍ය ගැනුම් කීයද? 40යි. ඇසුරුම් ද්‍රව්‍ය ගැනුම් 40යි. ඔන්න පුතේ දැන් උත්තරේ ගන්න. 40යි කියලා අවසාන උත්තරයක් එනවා. මේක තමයි වියදම. මේක තමයි වියදම. ආරම්භක ඇසුරුම් ද්‍රව්‍ය වලට ඇසුරුම් ද්‍රව්‍ය ගැනුම් එකතු කරලා අවසන් ඇසුරුම් ද්‍රව්‍ය අඩු කරන්න. එතකොට එන්නේ ඇසුරුම් ද්‍රව්‍ය වියදම. අන්න ඒ එන උත්තරේ පොදු කාර්ය වියදම් ඇතුළේ ලියන්න. ඇසුරුම් ද්‍රව්‍ය කීයද? 40යි. ඇසුරුම් ද්‍රව්‍ය 40යි.
ඇසුරුම් ද්‍රව්‍ය 40යි. ඒක ලියන්න පොදු කාර්ය වියදම් ඇතුලේ. හරි. ඊළඟ එක. මොන ගැළපීම ඈ? පොකට ගැළපීම ඔලුවට දාගන්න. යන්ත්‍රෝපකරණ, ලී බඩු උපකරණ, මෝටර රථ සරල මාර්ග ක්‍රමයට 110 බැගින් ෂෙයා කෙරේ. අපි ෂෙයා ගැළපීම ඔතන ඔහොම මාක් කරලා තියාගන්න. ඒක කරන්නේ අන්තිමට. ෂෙයා ගැළපීම අපි ගානේ කරන්නේ අන්තිමට. හරි. රයිට්. යනවා ඊළඟ එක. 4 2016 3:31 දිනට මෙවලම් වල අගය 40000ක් බවට තක්සේරු කර ඇත. හරි. 40000ක් බවට තක්සේරු කර ඇත. එතකොට මේ මෙවලම් කියලා කියන්නේ පුතේ මෙහෙම කතාවක්. මං හිතන්නේ මේක තනි පුද්ගල ව්‍යාපාරවලදී කිව්වා. මෙවලම් කියලා කියන්නේ අර චූටි චූටි දේවල් නේ. මොනවද චූටි චූටි දේවල් කියලා කියන්නේ? නියන්, ආණ්ඩු නේ. එහෙමනේ අපි කියන්නේ. නියන්, ආණ්ඩු, පිහි, කැති, පොරෝ. අන්න ඒ වගේ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඒවා. හැබැයි පොඩි වටිනාකමක් තියෙන. ඒවයි එකතුවට තමයි මෙවලම් කියලා කියන්නේ. ගොඩක් කල් භාවිතා කරන්න පුළුවන්. හැබැයි වටිනාකම චූටිනේ. අන්න ඒ වගේ ඒවායි මුළු එකතුවට තමයි මෙවලම් කියලා කියන්නේ. මෙවලම්. අන්න මෙවලම් වල ඉතුරු ටික පුතේ, මෙවලම් වල ඉතුරු ටික අපිට තැන් දෙකක දාන්න පුළුවන්. තැන් දෙකක්. හරිද? ඒ තමයි සමහර තැන්වල වලදී උගන්වන්නේ ඒක ජංගම වත්කමක් විදියට. මෙවලම් කියන එක සමහර තැන්වල වල ජංගම වත්කමක් විදියට උගන්වනවා. සමහර වෙලාවට අපි ඒක ජංගම නොවන වත්කම් වලත් දානවා. ජංගම වත්කම් සහ ජංගම නොවන වත්කම්. හරිද? මම දැනට මොනක දානවා ජංගම නොවන වත්කම් වල මෙවලම් කියලා. මෙවලම්. ජංගම නොවන වත්කම් වල දානවා මෙවලම්. පොඩක් පහලින් ලියන්න මෙවලම් කියලා. මෙවලම්. ඊයද ගාන 40යි. මෙන්න අන්තිම තීරුවේ 40යි. සමහරු මේක ජංගම වත්කම් වල දානවා. එහෙනම් මෙන්න මෙතනින් ලියන්න අවසන්තෝගේ යටින් මොකද මෙවලම් කියලා 40. දෙකම අවුලක් නැහැ. දෙකම කමක් නැහැ. මේක ජංගම නොවන වත්කම් වලට දාන්නේ දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හින්දා. ජංගම වත්කම් වලට දානකොට දාන්නේ ඒකේ වටිනාකම චූටි හින්දා. එහෙම අවස්ථා දෙකක් තියෙනවා. හරි. රයිට්. ඔන්න මෙවලම් දැම්මා. හැබැයි වැඩේ ඉවර නැහැ. වැඩේ ඉවර නැහැ කියන්නේ හේතුව තමයි පුතේ මෙවලම් වල හොඳට යන්න ගානට ශේෂ පිරික්සුමට යන්න. ශේෂ පිරික්සුමේ මෙවලම් වල බලන්න වටිනාකම කීයක් තියෙද? 50000ක් තියෙනවනේ. ආරම්භේ 50000ක් තිබිලා. අවසානයේ තියෙන්නේ 40000යි. ආරම්භේ 50000ක් තිබිලා අවසානයේ තියෙන්නේ 40000යි. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? මෙවලම් වල අගය පහළ ගිහිල්ලා නේද? මෙවලම් වල අගය පහළ ගිහිල්ලානේ. අන්න ඒවට අපි කියන්නේ මෙවලම්ශය කියලා. මෙවලම් වල වටිනාකම අඩු වෙන එකට අපි කියන්නේ මෙවලම්ශය. මෙවලම්ශය දාන්න පුතේ නිෂ්පාදන ගිණුමේ. මෙවලම්ශය 10යි. ඇයි ආරම්භේ 50ක් තියෙනවා අවසානයේ තියෙන්නේ 40යි. 10කින් අඩු වෙලා ඒකට අපි කියනවා ෂය කියලා. එහෙනම් මෙතෙන්ට දානවා මෙවලම්ශය 10යි. නිෂ්පාදන ගිණුමට. හරි. right. දැන් මෙවලම් වලදී ඉඳහල්ලකෝ ඔන්න ආරම්භක පිරිවැය තියෙනවා 50. මෙන්න පිරිවැය 50යි. දැන් අපි හොයාගත්ත ෂය කීයක්ද? ෂය 10යි කියලා. එහෙනම් මෙන්න ෂය 10යි. ඉතින් දැන් මොකද්ද වෙන්නේ? 50න් 10 අඩු වෙලා එන 40. අවසාන උත්තරේ විතරක් මෙතෙන්ට දැම්මා. ඉතින් ඔන්න 50ට කළා මොකක් හරි. 50 ගිණුම්ගත වෙනවද? 50 ගිණුම්ගත වෙන්නේ නැහැ. 50 වැඩක් නැහැ. අපි ඊටු ටික විතරයි ගන්නෙ. ඊළඟ එක. ඊළඟ එක තමයි වියදම් බෙදා හැරිය යුත්තේ පහත සඳහන් පරිදිය කියලා තියෙනවා. හරිද? වියදම් බෙදා හැරිය යුත්තේ පහත සඳහන් පරිදිය කියලා තියෙනවා. එතකොට වියදම් බෙදා හරින්න ඕන පහත පරිදි නම් හරිද? ඒකේ තේරුම තමයි අර වියදම් වල අවසානයේ එන වියදම අපි මෙන්න මේ විදියට කොටස් වලට වෙන් කර ගන්න. හොඳට බලන්නකෝ. පළවෙනි එක තියෙනවනේ විදුලිය වරිපණම් හා රක්ෂණ කම්හලට 75යි ආයතන හා පරිපාලන 125යි. ඒ කියන්නේ උඹලා අවසාන වශයෙන් හොයාගන්න විදුලිය වරිපණම් රක්ෂණ කියන වියදම
175 ඒන වියදමෙන් 175ක් බලලා ඒක දානවා කම්හලේ. ඒ කියන්නේ නිෂ්පාදන ගිණුමේ. ඉතුරු 125 දානවා ආයතන හා පරිපාලන කියලා කියන්නේ ආදායම් ප්‍රකාශනය. හරිද? බලාගෙන ඉන්නොක් කරන විදිය. දැන් විදුලියේ වරිපණම් රක්ෂණ හදන්න කලින් ඊට යට ගැලපීම් බලන්න. විදුලිය 4000ක් උපචිතයි. උපචිත විදුලිය. එහෙනම් මොකද්ද වෙන්නේ ජංගම වගකීම්නේ? ජංගම වගකීම් වල රූලක් ඉඳ තියලා ලියන්න. උපචිත විදුලිය 4000යි. උපචිත විදුලිය 4000යි. උපචිත විදුලිය කියලා කියන්නේ ශේෂ පිරික්සුමේ තියෙන වියදමට උපචිතය මොකද්ද වෙන්නේ? එකතු වෙනවා. ශේෂ පිරික්සුමට යන විදුලිය වරිපණම් හා රක්ෂණ කියලා 80ක් තියෙනවා. විදුලිය වරිපණම් හා රක්ෂණ කියලා 80ක් තියෙනවා. 80යි. උපචිත නම් වියදමට එකතු වෙනවා. මෙන්න 4 එකතු කරනවා. 4 එකතු කරන මේවා කටු වැඩ. හැම බම්බුවම අකුරෙන් ලියලියා කරන්නේ නැහැ. මේවා කටු වැඩ. 4ක් එකතු වෙනවා. ඊළඟට ඔය ගැලපීම ඊළඟට තියෙන මොකද්ද? රක්ෂණ ගාස්තු 5000ක් ඉදිරියට ගෙවලා. ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු කියන්නේ ජංගම වත්කමක් නේ. ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු ජංගම වත්කම ලිව්වා 5යි. 5යි. ලිව්වා 5යි. හරිද? ඉතින් වියදමක් ඉදිරියට ගෙවලා නම් ඒක වියදමෙන් මොකද්ද වෙන්නේ? ශේෂ පිරික්සුමේ තියෙන ගාණින් අඩු වෙනවා. එහෙනම් මෙන්න ශේෂ පිරික්සුමේ තියෙන ගාණින් 5ක් අඩු වෙනවා. අන්න අවසාන උත්තරේ එනවා 79. අවසාන උත්තරේ එනවා 79. අන්න අපි හරිම වියදම හොයාගත්තා. ශේෂ පිරික්සුමේ තියෙන ගානට උපචිතය එකතු කරලා ඉදිරියට ගෙවපු ඒවා අඩු කළා. ඒ එන මෙන්න මේ 79000න් 79000න් 175ක් බලනවා. ආපහු 79000න් 125ක් බලනවා. ඒ ගාන එහෙම කියලා තියෙනවා. 175කුයි 125කුයි බලනවා. හරි. ඒතර බලන්න උත්තරේ කීයක් එනවද කියලා. උත්තරේ එනවා ඇති. මෙතන 19250යි. 125ක් 19250යි. දැන් 125 කොහෙද දාන්න කියලා කියන්නේ? ආයතන හා පරිපාලන. ආයතන හා පරිපාලන තියෙන්නේ කොහෙද? ආදායම් ප්‍රකාශනය. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ වියදම් ඇතුළේ ලියන්න. මොකද්ද වියදම? විදුලිය, වරිපණම් හා රක්ෂණ 19250යි. 19.2යි 5යි. එහෙනම් 175 175 කියලා කියන්නේ 59750යි. නේ? sorry 50 ඔව් 59750යි නේ? 59750යි නේ? 59000 right. මෙතන 19750යි නේ? මෙතන ඔව් සර්. ඒක 19750යි. එහෙනම් අතර එන්නේ 59250යි. අන්න 59250. පොදු කාර්ය වියදම් ඇතුළේ ලියන්න. විදුලිය වරිපණම් හා රක්ෂණ 59250. තේරුණානේ? සම්පූර්ණ වියදම හොයලා කියලා තියෙන විදියට බෙදලා වෙන් කරන්න. ඔන්න විදුලිය වරිපණම් හා රක්ෂණ ඉවරයි. හරි chance එකක් දෙන්නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. වේතන කම්හලට 140යි. ආයතන හා පරිපාලන 160යි. බලන්න ඒක. අපි ඒකත් හදමු දැන්. වේතන. බලමු වේතන වලට අදාළව පහලින් ගැලපීමක් තියෙද කියලා වෙන. වේතන වලට අදාළ කිසිම ගැලපීමක් නැහැ. එහෙනම් යන්නකෝ ආදායම් මේ ශේෂ පත්‍රයට. ශේෂ පත්‍රයේ හොඳට බලන්න පුතේ. වේතන කියලා තියෙනවා කීයක්ද? 40000. වේතන කියලා 40000යි. අන්න දැන් අර වැඩේ කරන්න මොකද්ද? 40000න් 140කුයි 40000න් 160කුයි. බිඳුවයි බිඳුවයි කැපුවා. මේ බිඳුව බිඳුව මේ බිඳුව මෙනුත් බිඳුව බලන්න. 40000න් 140ක් කියන්නේ 16000යි. ඒක අයිති වෙනවා කියන්නේ කොහාටද? කම්හලට. අන්න කම්හලේ වේතන නම් පුතේ ඍජුද මොකුත් කියලා නැතුව තියෙන වේතන පොදු කාර්ය ඇතුළේ ලියන්න. වේතන 16000යි 16යි. එහෙනම් ඉතුරු ටික 24000යි. ඒක ලියන්න. ආදායම් ප්‍රකාශනයේ වේතන විදියට 24යි. ආදායම් ප්‍රකාශනයේ වේතන 24යි. මම දන්න දැන් හරි වැඩේ ලේසි වෙලා තියෙනවා.
ලී බඩු ෂය වලින් කම්හලට 20යි ආයතන හා පරිපාලන 80යි. මම ඔන්න ඕකයි කිව්වේ ෂය ගැලපීම පස්සේ කරමු කියලා. දැන් යන්න ෂය ගැලපීම ගාවට. අන්න ෂය වලදී යන්ත්‍රෝපකරණ 10%ක්. දැන් වැඩි අල්ලගමු ටක් ගාලා. යන්ත්‍රෝපකරණ වලට යමු. යන්ත්‍රෝපකරණ විදියට තියෙනවා ගානේ ලක්ෂ 4ක්. අපි ඒ ටිකක් ගාලා මෙතන ලියලා දාමුනේ. නැත්නම් විතරක් අවුලක් නේ. ඒකත් තේරෙන එකක් නැහැ. ඉඩම් ගොඩ නැගිලි. ඊළඟට යන්ත්‍රෝපකරණ ලීබඩු මෝටර රථ. යන්ත්‍ර ලීබඩු මෝටර රථ. මම පොදුවේ පහළට පොඩ්ඩක් එකට ලිව්වා. මෝටර රථ. හරිනේ. ඔන්න ඉඩම් යන්ත්‍ර ලීබඩු මෝටර රථ ලිව්වා. ඉඩම් ගොඩ නැගිලි වල ලක්ෂ 8යි. ඒ කියන්නේ 800යිනේ. මෙන්න පිරිවැය තීරුවේ 800යි. පිරිවැය තීරුවේ 800යි. ඊළඟට යන්ත්‍රවල පිරිවැය 400යි. ලක්ෂ 4යි. 400යි. ඊළඟට ලීබඩු වල 300යි. ලීබඩු වල 300යි. මෝටර රථවල 500යි. ඔන්න පිරිවැය ලියාගත්තා. මේවා තනිපුද්ගල ව්‍යාපාර මේව පුළුවන් වෙන්න ඕන. දැන් වැඩේට යමු. යන්ත්‍රෝපකරණ වලට 100ට කීයක්ද? 110ක් නේ. යන්ත්‍රෝපකරණ වලට 10යි. එහෙනම් යන්ත්‍රෝපකරණ තියෙනවා ලක්ෂ 4ක්. ලක්ෂ 4ට 110ක් 40000යි. උතේ යන්ත්‍ර ඔක්කොම කොහෙද තියෙන්නේ? නිෂ්පාදන. ඊළඟ එහෙනම් නිෂ්පාදන කියන මෙලුවා යන්ත්‍රෝපකරණ ෂය 40යි. යන්ත්‍රෝපකරණ ෂය 40යි. ඉවර නෑ. ෂය ටික ශේෂ පිරික්ෂුමේ තියෙන ගානට එකතු කරලා මූල්‍ය තත්ත්වය දාන්න ඕනනේ. එහෙනම් තියෙනවා කීයක්ද? ලීබඩු මේ යන්ත්‍රවල දීලා නෑ කීයක්වත්. යන්ත්‍රවල ෂය වෙන් කිරින්නේ නෑ. එහෙනම් කෙලින්ම මෙතෙන්ට 40මයි එන්නේ. අර ටික විතරයි. දීලා නෑනේ කීයක්වත්. ශේෂ පිරික්ෂුමේ කීයක්වත් නැත්තම් මේ අවුරුද්ද ටිකමයි සමුච්චිත ෂය වෙන්නේ. හරිනේ. රයිට්. ඊළඟට යමු. අන්න ලීබඩු උපකරණත් 110යි. ලීබඩු තියෙනවා ලක්ෂ 3ක්. ලීබඩු ලක්ෂ 3යි. දැන් ලීබඩු ලක්ෂ 3ෙන් 110ක් කීයද? 30000යි. ඔන්න 110ක් 30000යි. හැබැයි ගැළපීමේ කියනවා ලීබඩු ෂය වලින් මොකද 120ක් කම්හලට 180ක් පරිපාලන වියදම් වලට. එහෙනම් 120කුයි 180කුයි හොයන්න ඕන ෂය ටිකේ. එහෙනම් 120ක් කියලා කියන්නේ 6000යි. ඒක කොහාටද? කම්හලට. එහෙනම් කම්හලේ ලියන්න ලීබඩු ෂය 6000යි. ලීබඩු ෂය 6යි. ලීබඩු ෂය 6යි. ඊළඟට sorry මේක 180නේ. 180ක් 24000යි. ඒක ලියන්න ආදායම් ප්‍රකාශනයේ ලීබඩු ෂය 24යි. ලීබඩු ෂය 24යි. වැඩි so simple. මම හිතනවා තේරෙන්නේ නැති. ෂය වල තව එකක් තියෙන මොනවද? මෝටර රථ ෂයත් 110යි. මෝටර රථවල පිරිවැය ලක්ෂ 5යි. ලක්ෂ 5ට 110ක් 50000යි. උදේ මෝටර රථ ඔක්කොම තියෙන්නේ ආදායම් ප්‍රකාශනයේ. ගානේ කියලා තිබ්බොත් විතරයි නිෂ්පාදන කිරීමට එන්නේ. එහෙනම් මෝටර රථ ෂය 50යි. මෝටර රථ ෂය 50යි. ෂය වැඩේ ඉවරයි. හැබැයි අපි ලීබඩු වල සමුච්චිත ෂය දැම්මේ නැහැ. ලීබඩු දැනට තියෙනවා 60ක් ශේෂ පිරික්ෂුමේ. මේ අවුරුද්දේ ලීබඩු ෂය කීයක් ආවද? 30ක් ආවා. එහෙනම් ඔක්කොම 90යි. ලීබඩු වල සමුච්චිත ෂය 90යි. මෝටර රථවල හරිනේ. මෝටර රථවල ආවොත් මෝටර රථවල දැනට ගානේ තියෙනවා කීයක්ද? 100ක්. මේ අවුරුද්දේ ආව කීයක්ද? 50. එහෙනම් ඔක්කොම කීයද? 150. 150. ඔන්නේ. 150. ඔන්න ෂය ගැලපීම. ඉස්සරහට. 7 වෙනි ගැලපීම. බොල් ණය ලෙස 4000ක් කපා හැරීමක් කළ යුතුය. බොල් ණය විදියට 4000ක් කපා හරින්න ඕනලු. එහෙනම් බොල් ණය කියන්නේ වියදමක්නේ. අපි බලමුකෝ ශේෂ පිරික්සුමේ බොල් ණය කියලා තියෙද කියලා. ශේෂ පිරික්සුමේ බොල් ණය කියලා කීයක්වත් නැහැ. උදේ බොල් ණය කියලා කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එහෙනම් ආදායම් ප්‍රකාශනයට අයිති වෙන්නේ බොල් ණය 4000යි. බොල් ණය 4000යි. බොල් ණය කියලා කියන්නේ ණයගැති ශේෂය අඩු වෙනෝනේ. එහෙනම් අපි බලමු ගානේ ණයගැතිය කීයක් ඉන්නවද කියලා. ගානේ වෙළඳ ලැබිය යුතු දෑ කීයක් ඉන්නවද? 60ක් ඉන්නවා.
වෙළඳ ලැබිය යුතු දෑ 60න් 4ක් අඩු වෙනවා. පුතේ එහෙනම් අන්න කීයක් එනවද වෙළඳ ලැබිය යුතු දෑ? 56යි. පොඩක් මට මෙතන ඉඩ මදි වුණා. මේක එන්න ඕන මෙන්න මෙතෙන්ට. මෙතනින් ලියනවා. වෙළඳ ලැබිය යුතු දෑ කීයක් එනවද? 60යි. 60 sorry 56යි. වෙළඳ ලැබිය යුතු දෑ දැනට 56යි. ඊළඟට තියෙනවා මේකෙන් අඩු කළා. හානි කරන ලාභ ඉඩ හැරීම. හානි කරන ලාභ ඉඩ හැරීම. අපි බලමු ගානේ. හානි කරන ලාභ ඉඩ හැරීම කීයද? ප්‍රතිශතයකින් කියනවා. මේ කට්ටියට බැරි මේක 100%යි. 56000ට 100ට 5 2800යි. එහෙනම් මෙතනින් අඩු වෙනවා 2.8ක්. 2.8ක්. මේ අවුරුද්දේ ඉඩ හැරීම 2.8යි. අපි බලමු ශේෂ පිරික්සුමට ගිහිල්ලා ගිය අවුරුද්දේ ඒවා තියද කියලා. ගිය අවුරුද්දේ ඒවා නැහැ. එහෙනම් මේ අවුරුද්ද විතරයි. ඒ සියල්ලම බෙදා හැරීමේ වියදම්. හානි කරන අලාභ 2.8යි. 2.8යි. හරි. හොඳට මතක තියාගන්න හානි කරන අලාභත් බෙදා හැරීමේ වියදමක්. එහෙනම් ඒකයි ඉති වෙන්නේ ආදායම් ප්‍රකාශනයේ වියදම් වලට. රයිට් අවසාන ගැලපීම. අයිතිකරු විසින් පෞද්ගලික ප්‍රයෝජනයට ගත් භාණ්ඩ 8000යි. භාණ්ඩනේ අරන් ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? ආදායම් ප්‍රකාශනය ඇතුලේ අඩු කරනවා භාණ්ඩ ගැනිලි 8යි. භාණ්ඩ ගැනිලි 8යි. අන්න හිමිකම ඇතුලේ ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා ගැනිලි විදියට දැනට තියෙනවා 8ක්. මම වරහන් ඇතුලේ දාගත්තා. 8යි. ඉවර නෑ. ඊළඟට තියෙනවා තව එකක්. 22000ක් මුදල් අරන් ගිහිල්ලා. එහෙනම් ඒ මුදල් ගැනිල්ලත් ගැනිලි වලට අයිති 22ක්. පුතේ මේවා සටහන් කරලා නෑනේ. මං කිව්ව කතාව මොකද්ද? මුදල් ගැනිලිත් අතිරේක තොරතුරු ඇතුලේ තියනවා නම් මුදල් වලින් මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. මුදල් ගැනිලි අතිරේක තොරතුරු වල තියනවා නම් ඒක මුදල් වලුත් අඩු වෙන්න ඕන. එහෙනම් මෙන්න මෙතනින් ලියනවා මුදල් හා මුදල් සමාන ද එහෙමද තියෙන්නේ ගානේ? බලන්න නෑ මුදල් බැංකු හා මුදල් ශේෂය. එහෙනම් බැංකු හා මුදල් ශේෂයෙන් කීයක් අඩු වෙනවද? 22ක් අඩු වෙනවා. බැංකු හා මුදල් ශේෂ 32ක් තියෙනවා. 32කින් 22ක් අඩු වුණාම 10යි. ඇයි පුතේ අපි අඩු කරන්නේ මේ? ඇයි අඩු කරන්නේ මේ 10ක්? මේ 22ක් අඩු කළේ මුදල් ගැනිලි වල දිත්ත සටහන මොකද්ද? ගැනිලි හර මුදල් බැර. මුදල් බැර කියන්නේ මුදල් අඩු වෙනවා. අතිරේක තොරතුරු වල තියෙනවා නම් ඕනම ගනුදෙනුවක් ඒකේ දිත්ත සටහනම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ශේෂ පිරික්සුමේ ගැනිලි තිබ්බනම් අපි ඒක මුදල් වලින් අඩු කරන්නේ නැහැ. ඒක ගැනිලි වලට දානවා විතරයි. නමුත් මෙතන අතිරේක තොරතුරු වල තියෙන හින්දා තමයි අපි මුදල් වලිනුත් අඩු කළේ. ගැනිලි වල සම්පූර්ණයෙන් කීයක් එනවද? 30ක් එනවා. ඔන්න වරහන් ඇතුලේ දැම්මා. ගැනිලි විදියට 30ක්. ගැනිලි 30ක්. හරි. දැන් ඊළඟට යමු දැන් ශේෂ පිරික්සුමේ ඉතුරු ටික. ප්‍රාග්ධනය ලක්ෂ 10යි. මෙන්න ප්‍රාග්ධනය කියන තැනට 1000යි. ඔන්න 1000යි. ප්‍රාග්ධනය 1000. වෙළඳ ලැබිය යුතු දෑ අපි ගත්තා. වෙළඳ ගෙවිය යුතු දෑ 55යි. මෙන්න ජංගම වගකීම් වල උඩම වෙළඳ ගෙවිය යුතු දෑ 55යි. දැන් මෙතන ඉඳලා තනි පුද්ගල හදපු වගේමයි ඈ. වෙනසක් නැහැ. යන්ත්‍රෝපකරණ පිරිවැය අපි ගත්තා, ඉඩම් ගත්තා, ලීබඩු ගත්තා, මෝටර රථ ගත්තා, මේවලම් ගත්තා. ෂේවෙන් කිරීම දෙකම ගත්තා. ආරම්භක තොග ටික තියෙන්නේ අමුද්‍රව්‍ය ආරම්භක තොගේ 30යි. මෙන්න ආරම්භක තොගේ 30යි එක්ක මෙතන දාන්න පුළුවන්. නැත්නම් මෙතන දාන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. කැමති තැනක. ආරම්භක තොගේ 30යි. නොනිමි ආරම්භක තොගේ 20යි. මෙන්න මුල නොනිමි 20යි. ඊළඟට නිමි භාණ්ඩ කම්හලේ 10යි. මෙන්න කම්හලේ ආරම්භක මුල නිමි 10යි. වෙළඳ සැලේ ආරම්භක නිමි 30යි. මෙන්න විකුණුම් පිරිවැය ඇතුලේ ආරම්භක නිමි 30යි. ඊට පස්සේ අන ගැනුම් තියෙනවා. ගැනුම් අමුද්‍රව්‍ය 190යි. මෙන්න එකතු කළා අමුද්‍රව්‍ය ගැනුම් 130යි. 190යි. 190යි. අමුද්‍රව්‍ය ගැනුම් 190යි. ඊළඟ එක නිමි භාණ්ඩ ගැනුම්. මෙන්න පුතේ මේ ආරම්භක නිමිතිකයට එකතු වෙනවා. නිමි භාණ්ඩ ගැනුම් කියලා 10යි. නිමි භාණ්ඩ ගැනුම් 10යි. ඊළඟට අසුරුම් ද්‍රව්‍ය අපි ගත්තනේ කලින්ම ගැළපීම ඇතුලේ ගත්තා. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී. අමුද්‍රව්‍යනේ. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී නම්
අයිති වෙන්නේ නිෂ්පාදන ගිණුමට. එකතු කළා අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී 15යි. අමුද්‍රව්‍ය ගෙනීමේ කුලී 15යි. අන්න පුතේ විකුණුම් 14,90,000යි. මෙන්න විකුණුම් 14,90,000යි. ආදායම් ප්‍රකාශනයේ උගම 14,90,000යි. වට්ටම් හර තීරුවේ තියෙන දුන් වට්ටම්නේ. එහෙනම් වියදම් ඇතුලේ දුන් වට්ටම්, බැර තීරුවේ තියෙන ලද වට්ටම්, වෙනත් ආදායම්. දුන් වට්ටම 10යි. ලද වට්ටම 18යි. හරි. ඊළඟට හොඳට බලන්න පුතේ කොමිස් තියෙන්නේ බැර තීරුවේ. ඉතින් බැර තීරුවේ තියෙන කොමිස් නම් ඒ මොනවද? ආදායම් පුතේ ආදායම්. ලද කොමිස් වචනෙන් කියලා නැති වුණාට බැර තීරුවේ තියෙන කොමිස් වලට අපි කියන්නේ ආදායම්. හර තීරුවේ තියෙන කොමිස් වලට අපි කියන්නේ වියදම්. විදුලි වරිපණම් අපි ගත්තා, වේතන ගත්තා. ඍජු වැටුප 120යි. මෙන්න ඍජු වැටුප. ඔයාලට අයිති වෙන්නේ ප්‍රාථමික පිරිවැයට. ඍජු වැටුප 120යි. එක්ක දෙවෙනි තීරුව නැත්නම් පළවෙනි තීරුවේ දාන්න පුළුවන්. ඒක අවුලක් නැහැ. ඊළඟට වෙනත් ඍජු වියදම් 60යි. ඍජුනේ. එහෙනම් මෙන්න වෙනත් ඍජු නිෂ්පාදන වියදම් 60යි. ප්‍රාථමික පිරිවැයට ඍජුනේ. ප්‍රචාරණ වියදම්. පුතේ ප්‍රචාරණ වියදම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. එහෙනම් ආදායම් ප්‍රකාශනයේ ප්‍රචාරණ වියදම් 70යි. ලිපි ද්‍රව්‍ය අයිති වෙන්නේ කොහාටද? ඒත් ලිපි ද්‍රව්‍ය වලට කලින් බෙදා හැරීමේ වියදම්. ඒ අයිති වෙන්නේ ආදායම් ප්‍රකාශනයටමයි. බෙදා හැරීමේ වියදම් 48යි. ලිපි ද්‍රව්‍ය කියන්නේ වෙනත් වියදමක් මේ පරිපාලන වියදමක්. ඒක අයිති වෙන්නේ මෙතෙන්ට. නම් 12යි. අන්න ඊළඟ වැඩේ. 100ට 12 බැංකු ණය ජංගම නොවන වගකීම්. 100ට 12 බැංකු ණය වටිනාකම ලක්ෂ 2යි. මෙන්න පුතේ ලක්ෂ 2. මම ඒකම දෙවෙනි තීරුවට දැම්මා. අන්තිම තීරුවට දැම්මා. දැන් බලන්න කොච්චර කාලයක්ද? අරගෙන තියෙන්නේ 13.4.1. අපි ගාන හදන්නේ 16.3.31. එහෙනම් මේ අවුරුද්දම බැංකු ණය තිබිලාද නැද්ද? තිබිලා. මුළු අවුරුද්දම බැංකු ණය තිබිලා. එහෙනම් ලක්ෂ 2කට 100ට 12න් බැලුවා. ලක්ෂ 2කට 112ක් කීයද? 24000යි. අන්න මූල්‍ය වියදම්. මූල්‍ය වියදම් බැංකු ණය පොලිය 24යි. ඇයි අවුරුද්දම තිබිලා ණය 24යි. හැබැයි යටින් තියෙනවා ණය පොලිය කියලා කීයයිද? 18යි. වියදම 24යි. ශේෂ පිරික්සුමේ තියෙන ගෙවපු ටික 18යි. එහෙනම් 6ක් උපචිතයි. ජංගම වගකීම් ඇතුළේ ලියන්න උපචිත ණය පොලිය 6යි. උපචිත ණය පොලිය 6යි. අවසාන එක මුදල් බැංකුව අපි දැම්මා. right. මෙන්න මුලින්ම තුලණය පුතේ නිෂ්පාදන ගිණුම. නිෂ්පාදන ගිණුම ඇතුළේ තුලණය කළාම මෙන්න මෙතන එනවා 235ක්. ඒකෙන් අමු 28000 අඩු වෙනවා. එතකොට 207යි පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය 207යි. අන්න ඍජු ටික එකතු වෙනවා 387යි ප්‍රාථමික පිරිවැය. ප්‍රාථමික පිරිවැය 387යි. ඊපස්සේ පොදු කාර්ය ටික මේකට එකතු වෙනවා. පොදු කාර්ය ඇතුලේ 9යි 6යි 15යි 6යි 21න් එක 2යි. 2යි 4යි 6යි 1යි 7යි 7යි 5යි 12යි 12යි 1යි 13යි 4යි 17යි 171යි. අන්න ප්‍රාථමිකයට පොදු කාර්ය ටික එකතු වෙනවා 2.5යි නෙමෙයි 0.2යි 5යි 8යි 5යි 5යි. අන්න එනවා 558.2යි 5ක්. ඒකට අපි නොනිමි ගලපන්න ඕන. නොනිමි වල වෙනස 4ක් එනවා. එතකොට සම්පූර්ණ උත්තරේ 562.2යි 5යි. අන්න පුතේ නොනිමි ගලපුවට පස්සේන උත්තරේට තමයි අපි ලියන්නේ මුළු නිෂ්පාදන පිරිවැය කියලා. මුළු නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ නොනිමි ගලපුවට පස්සේ උත්තරේ. නිමි වල නිමි ගලපුවට පස්සේන උත්තරේ. නිමි ගලපුවට පස්සේන උත්තරේ 557.2යි 5යි. මෙන්න මේකට කියන්නේ පුතේ අර වෙළඳ අංශයට මාරු කළ නිමි තොගයේ පිරිවැය. මම ඒක ලියන්නේ නැහැ. කලින් ගන්න ලිව්වා. වෙළඳ අංශයට මාරු කළ නිමි තොගයේ පිරිවැය. අන්න එහෙම පුතේ. නිමි භාණ්ඩ ගැලපුවට පස්සේ එන උත්තරේ මෙන්න මෙතෙන්ට දානවා. ගැනුම් වලට යටින් එකතු කළා නිෂ්පාදන පිරිවැය කියලා. ගැනුම් තිබ්බත් නැතත් නිෂ්පාදන ගිණුමක් එක්ක ආදායම් ප්‍රකාශනයක් හදනවා නම් ඒක විකුණුම් පිරිවැයට මාරු කරනවා. හරිද? නිෂ්පාදන ගිණුමේ කොයි මොහොතේ වුණත් අවසානට එන උත්තරේ
දැන් මේ වෙලාවේ නම් නොනිමි ගලපුවට පස්සේනේ අන්තිම උත්තරය ආවේ. සොර නොනිමි නේ නිමි ගලපුවට පස්සේනේ. හැබැයි නිමි ගලපන්න නැතුව නිමි ගලපුවේ නැතොත් එන්න මෙන්න මේ 562.25නේ. ඒකනේ නිෂ්පාදන කියන මේ අන්තිම උත්තරේ. ඒක මාරු කරනු මෙතෙන්. කොයි මොහොතේ වුණත් නිෂ්පාදන කියන මේ අවසානට එන පිළිතුර අපි විකුණුම් පිරිවැයට එකතු කරනවා. නිෂ්පාදන කියන මේ අන්තිමට එන උත්තරේ විකුණුම් පිරිවැයට එකතු කරනවා. හරි. කතාව පැහැදිලිද? හරි. වෙන ප්‍රශ්න නැත්නම් දැන් ආදායම් ප්‍රකාශනයේ සුපුරුදු විදිහට තුලනය කරන්න. අපි දාන්න විදිහටම තුලනය කරන්න. අවුලක් නැහැ. 0.25යි 7යි 9යි 5යි 597.25යි 8ක් අඩු වෙනවා 589.25යි 19ක් අඩු වෙනවා 570.25යි ඒක විකුණුම් පිරිවැයෙන් හින්දා අඩු වෙනවා 8යි 5යි 9යි 1යි 9යි 919.7යි 5යි දලලාභය ඕකට එකතු වෙනවා වෙනත් ආදායම් වල එකතුව 45ක් එතකොට 964.75යි දැන් එනවා වියදම් ටික එකතු කරනවා 0.75යි නෑ 0.55යි 5ක් තියෙනවා 5යි එකක් එනවා 10යි 14යි 18යි 22යි 24යි 32යි 34යි 38යි 38න් 8 තුනක් එනවා 4යි 6යි 8යි 8යි 5යි 13යි 1යි 14යි 7යි 21යි 21යි 4යි 25යි 25යි 1යි 26යි 2යි 28යි 288යි 55යි ඒක අඩු වෙනවා වියදම් වල එකතුව. හොඳට බලන්න නිෂ්පාදන කියන මේ එකතු වුණාට ආදායම් ප්‍රකාශනය අඩු වෙනවා. හරිද? තැන් දෙකම එකම විදිහට හදන්න බෑ. හරි. මෙතන එනවා එතකොට 0.2යි ඊළඟට 4න් 8ක් බෑ 14න් 8ක් 6යි මෙතන ඉතුරු වෙන 5යි 5න් 8ක් බෑ 15න් 8ක් 7යි මෙතන ඉතුරු වෙන 8යි 8න් 2ක් 6යි අන්න ශුද්ධ ලාභය එනවා ශුද්ධ ලාභය 676.2 අන්න ඒ ශුද්ධ ලාභය මාරු කරන්න හිමිකමට එකතු කළා ශුද්ධ ලාභය 676.2යි 676.2යි අන්න එකතු කළා උත්තරය එනවා හිමිකමේ අවසාන උත්තරේ 1646.2යි 1646.2යි මෙතන එනවා එතකොට 65ක් ජංගම වගකීම් වල එකතුව 65ක් දැන් ගත්ත උත්තරේ 0.2යි 6යි 5යි 11න් එක එකක් එනවා ආපහු 1යි 6යි 4යි 1යි 5යි 6යි 11න් එක දෙක එකක් එනවා 6යි 1යි 7යි 7යි 2යි 9යි 1911.2ක් එනවා අපි බලමු මෙතනින් මේ උත්තරේ ඉද කියලා දැන් මෙතෙන් එනවා වෙළඳ ලැබිය යුතු දෑ වලදී මෙන්න අඩු වෙනවා 56න් 2.8ක් අඩු වුණාම 53.2යි දැන් එකතු කරන්න ජංගමවත්කම් ටික ජංගමවත්කම් එකතු වුණාම 0.2යි 8යි 5යි 13යි 13යි 5යි 18යි 18යි 3යි 21න් එක 2යි 2යි 7යි 9යි 9යි 1යි 10යි 5යි 15යි ජංගම වත්කම් වෙනවා 151.2 අපි බලමු මේක ඉඩම් ගොඩනැගිලි 800මයි යන්ත්‍ර 360යි ලී බඩු 210යි මෝටර රථ 350යි උන්නෝ ටික එකතු වෙනවා අපි බලමු 0යි 6යි 1යි 7යි 7යි 5යි 12යි 4යි 16න් 6 1යි පිළිගන්නේ 8යි 1යි 9යි 9යි 3යි 12යි 12යි 2යි 14යි 14යි 3යි 17යි 1760යි බලමු 15ට 2යි 1යි 1යි 9යි 1යි 1911.2යි 1911.2යි ගාන සම්පූර්ණයෙන්ම බැලන්ස් අටේ මුලින්ම කියනවා මෙන්න මෙහෙම කතාවක් නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කරන්න right මෙන්න බලන්න ඒක නම් පොඩ්ඩක් ලොකුවට හදන්න වෙන්නේ පිට තියෙනවනේ එකයිනේ හදන්නේ කියන්නේ නිෂ්පාදන පිරිවැය ලේඛනය ආරම්භක තොගය එකතු කළා අඩු කළා අවසන් තොගය පරිභෝජනය කළ ද්‍රව්‍ය පිරිවැය ඊට පස්සේ ගලපන දේවල් ගලපන්න කමන්නේ මම ඉන්න තියා තියෙනවා right අපි යන් අතර එකතරතුරු එක වේතන වලින් 3න් 2ක්
නිෂ්පාදන වියදම් ලෙස සැලකිය යුතුය. ඉතින් වේතන බලන්න උඩම තියෙන එතනම උඩ වේතන වරහන් ඇතුලේ තියෙනවා පරිපාලන හා සුපරීක්ෂක. ඉතින් පරිපාලන හා සුපරීක්ෂක නම් පුතේ ඒක ඍජු නෙමෙයිනේ. ඒක කොහාටද ආයිත් වෙන්නේ? පොදු කාර්ය. රයිට් උන ලිව්වා. පොදු කාර්ය නිෂ්පාදන පොදු කාර්ය වියදම් නැත්තම් පිරිවැය. ඕක ඇතුලේ වේතන කියලා ලිව්වා. වේතන වලින් 3න් 2යි. වේතන තියෙනවා 24000ක්. 24000න් 3න් 2ක් කියන්නේ කීයද? 16000යි. right 16යි. මෙන්න 16. 10 වලින් හදමු. මොන 16 දැම්මා? 16යි. හරිනේ. ඊළඟ එක. 2016 4යි 1 දිනට නිමි භාණ්ඩ තොගයේ උළු 8000යි. ඒකට මම මෙහෙම වෙනම ලියනවා. ආරම්භක නිමි භාණ්ඩ ඒකක. හරිද? ඒකක. ඔය වටිනාකම නෙමෙයිනේ තියෙන ඒකක. ඒකක 8000යි. ආරම්භක නිමි භාණ්ඩ ඒකක 8000යි. ආරම්භක නිමි භාණ්ඩ ඒකක 8000ක් තියෙනවා ආරම්භක තොගේ. ඒ වගේම ඒ ටික වර්ෂය තුල විකුණා ඇත කියලාත් කියනවා. හරි. ඒක හැම තියෙනවා. ඊළඟට තුන්වෙනි එක. වර්ෂය තුලදී නිෂ්පාදනය කොට ඇත්තේ උළු කැට 95000. මේ අවුරුද්දේ හදලා උළු කැට කීයක්ද? 95000. අන්න පුතේ ඒක අර ආරම්භක උළු කැට ටිකට එකතු කරන්න. එකතු කළා නිපද වූ ඒකක මම එහෙම ලියනවා. නිපද වූ ඒකක 95000. එතකොට එනවා 103. 103. ඉතින් පුතේ මොකද මෙතන කතාව? ආරම්භය 8000ක් තිබිලා මේ අවුරුද්දේ 95000ක් හදලා එහෙනම් මේ අවුරුද්ද ඇතුළත විකුණනවා නම් උපරිම කීයක් විකුණන්න පුළුවන්ද? මේ 1,03,000ම විකුණන්න පුළුවන්. විකුණනවා නම් 1,03,000ම විකුණන්න පුළුවන්. හරි විකුණනවා නම්. හරි. අපි බලමු ඊට පස්සේ විකුණලා තියෙන්නේ කීයයිද? 85000. එහෙනම් මේකෙන් අඩු වෙනවා විකුණු ඒකක. විකුණු ඒකක 85000යි. විකුණු ඒකක 85000යි. එහෙනම් ඉතුරු වෙන්නේ 18000යි. මේ තියෙන්නේ පුතේ ඉතිරි ඒකක. ඉතිරි ඒකක වටිනාකම එහෙම නෙමෙයි. ඒකක උළු කැට කියන්නේ ඒකක. ඒක තමයි දැන් දැනගෙන තියෙන්න ඕන. උළු කැට කිව්වොත් ඒකක වටිනාකම නෙමෙයි. එහෙනම් ඉතුරු වෙලා තියෙනවා විකුණන්නේ නැතුව මේ අවුරුද්ද ඉවර වෙද්දී උළු කැට 18000. උළු කැට 18000. විශ්වාස කරනවා ඒකත් හරි. ඊළඟට කියනවා බලපත්‍ර ගාස්තු ඍජු වියදම් ලෙස සැලකිය යුතුය. ගාන හොයාගෙන යන බලපත්‍ර ගාස්තුව සාධිකාර හිමියන්ට ගෙවූ බලපත්‍ර ගාස්තුව 10500යි. ඉතින් බලපත්‍ර ගාස්තුව ඍජු වියදමක් නම් ප්‍රාථමික පිරිවැයට ඇතුළට එන්නේ නේ. බලපත්‍ර ගාස්තුව 10500. ඔන්න ඍජු වියදම් ඇතුළේ දැම්මා ඒක. හතර එක තොරතුරු ඉවරයි. අපි යනවා දැන් ගාන මුලට. අර තියෙනවා 4යි 1 අමුද්‍රව්‍ය තොගය කීයද? 7800යි. අමුද්‍රව්‍ය තොගය ඒ කියන්නේ වටිනාකම 7800යි. මෙන්න ආරම්භක අමුද්‍රව්‍ය තොගය 7.8යි. ඊළඟට තියෙනවා මුල නොනිමි ද්‍රව්‍ය වටිනාකම 1100යි. මෙන්න එකතු කළා මුල නොනිමි 1100යි. අඩු කළා අග නොනිමි. අපි දන්නේ ගාන කීයද කියලා. හරි. ඊළඟ එකට යමු. නිමි භාණ්ඩ වටිනාකම 20000යි. පුතේ අපේ ගාණෙන් ඉල්ලනවනේ තුන්වෙනි කොටස ඇතුලේ තුන්වෙනි හතරවෙනි කොටස ඇතුලේ වෙළඳ ප්‍රකාශයක්. මෙන්න බලන්නකෝ වෙළඳ ප්‍රකාශ ගන්න හැටි. වෙළඳ ප්‍රකාශයක් කියලා කියන්නේ දරලාභය දක්වා ටිකට විතරයි. මෙන්න වෙළඳ ප්‍රකාශය. වෙළඳ ප්‍රකාශය. ඒක හදන්නේ 1000 වල. 1000 වෙළඳ ප්‍රකාශය. දැන් මොකද්ද වෙන්නේ? මේක උඩම තියෙන්නේ මොනවද? විකුණු. ඊට පස්සේ අඩු කළා විකුණු පිරිවැය. ඔය විකුණු පිරිවැය ඇතුලේ තියෙනවා ආරම්භක නිමිතොග. එකතු කළා. ඊට පස්සේ අඩු කළා අවසන් නිමිතොග. ඔන්න අවසන් නිමිතොග. අපිට ඉල්ලලා තියෙන ඔච්චරයි. දරලාභය දක්වා විතරයි. එහෙනම් අපි හදන්නේ දරලාභය දක්වා විතරයි. වෙළඳ ප්‍රකාශ කිව්වොත් දරලාභයෙන් ඉවර වෙන්න ඕන. හරිද? දැන් පොතේ ආරම්භක නිමිතොගේ වටිනාකම කීයද? 20000යි. මෙන්න ආරම්භක නිමිතොග 20යි. මෙතෙන්ට දැන්. right ඊළඟට යමු. ගැනුම්. පුතේ මේ ව්‍යාපාරේ මේ ගැනුම් කියලා තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම් නේ. නිෂ්පාදන ව්‍යාපාරයක ගැනුම් කියලා තියෙන්නේ අමුද්‍රව්‍ය ගැනුම්. කීයද? 1,80,500යි. මෙන්න ආරම්භක තොගට එකතු වෙනවා
අමුද්‍රව්‍ය ගැනුම් 1,80,500යි. 1,80,500යි. ඊළඟට එතනම යට තියෙනවා අමුද්‍රව්‍ය ආපසු යවුම් 2000යි. මෙන්න අමුද්‍රව්‍යනේ ආපසු යවන්නේ. අඩු කළා ආපසු යවුම් අමුද්‍රව්‍ය 2යි වරහන්. ආපසු යවුම් නැත්නම් අමුද්‍රව්‍ය ආපසු යවුම් මෙහෙම ලියා තියන්නම්කො පේන්න. අමුද්‍රව්‍ය ආපසු යවුම්. ඊළඟ එක ඍජු කම්හල් වැටුප් 60,400යි නේ ඍජුනේ එහෙනම් මෙන්න මෙතන ඍජු කම්හල් වැටුප් 60,400යි 60.4යි වේතන අපි ගත්තනේ ස්වාධිකාර බලපත්‍ර ගත්තා කම්හල් විදුලිය 8යි පොදු කාර්යනේ කම්හල් විදුලිය 8යි පොදු කාර්යවල 8යි ඊළඟට කම්හල් පොදු වියදම් කම්හල්නේ එහෙනම් ඒකත් පොදු කාර්යය කම්හල් පොදු වියදම් 6යි ඊළඟට යන්ත්‍රශය නිෂ්පාදනය ගිණුමනේ කීයද යන්ත්‍රශය 8යි යන්ත්‍රශය 8යි ඊළඟට තියෙන පුතේ මොනවද අවසන් තොග ටික 3.31 තොගනේ අවසන් අමුද්‍රව්‍ය තොගය කීයද 9700යි මෙන්න 9.7යි වරහන් ඊළඟට නොනිමි අවසන් නොනිමි කීයද 1600යි මෙන්න අග නොනිමි වරහන් අන්න පුතේ ඊළඟට අවසන් නිමි වලට තියෙන්නේ ප්‍රශ්නාර්ථයක් අවසන් නිමි ප්‍රශ්නාර්ථයක් අපෙන් තුන්වෙනි ප්‍රශ්නෙන් අහන්නේ වර්ෂයේ අවසානයේ නිමි භාණ්ඩ තොගේ වටිනාකම මෙන්න මේක තමයි අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේ අවසන් නිමි තොගය කීයද කියලා හරි අනිත් දේවල් ඉවරයි දැන් අපි තුනට යමු 3යි 8යි 8යි 1යි දෙකක් අඩු වෙනවා 186.3යි 9.7ක් අඩු වෙනවා 6යි 6යි 7යි 1යි 176.6යි පරිපාලන වියදම් 176.6යි පරිපාලන පරිභෝජන ද්‍රව්‍ය පිරිවැය දැන් මෙන්න ඍජු ටික එකතු වෙනවා මෙතෙන්ට 9යි 0.7යි 70යි 90ක් එකතු වෙනවා 70.9ක් ඒ ඔක්කොම එකතු වුනහම 247.7යි ප්‍රාථමික පිරිවැය ප්‍රාථමික පිරිවැය 247.5යි දැන් අන්න පොදු කාර්ය ටික එකතු කරගන්න පොදු කාර්ය 6යි 8යි 14යි 20යි 20යි 8යි 28න් 8 2යි 3යි පොදු කාර්ය 38යි එකතු වුණාට පස්සේ 5යි 8යි 2යි 285.5යි ඉවර නැහැ නොනිමි තියනු කලපන්න නොනිමි වල වෙනස 0.5 0.5 ඍණ අඩු කළාම උත්තරේ 285යි 2,85,000යි මුළු නිෂ්පාදන පිරිවැය මුළු නිෂ්පාදන පිරිවැය 2,85,000යි අන්න පුතේ වෙනද ගිණුමේ එකතු කළා නිෂ්පාදන පිරිවැය 285යි 285 එකතු වුණාම 305යි 305යි දැන් කතාව අන්න විකුණුම් කියලා කීයක් තියද 2,75,000යි මෙන්න විකුණුම් 275යි 275යි ඒ තමයි පුතේ මුළු නිෂ්පාදන පිරිවැය 2,85,000ක් ආවනේ ඒ මුළු නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ ඒ කියන්නේ නිෂ්පාදන කිරීමේ අවසාන උත්තරේ මුළු නිෂ්පාදන පිරිවැයේ තේරුම තමයි අවුරුද්ද ඇතුලේ ඒකක හදන්න 2,85,000ක පිරිවැයක් ගිහිල්ලා මේ අවුරුද්ද ඇතුලේ නිෂ්පාදනයන් කරන්න 2,85,000ක් ගිහිල්ලා මේ අවුරුද්ද ඇතුලේ නිෂ්පාදනයන් කරන්න එතකොට පුතේ මේ අවුරුද්ද ඇතුලේ නිෂ්පාදන ඒකක කීයක්ද ඒ කියන්නේ මේ අවුරුද්ද ඇතුලේ නිෂ්පාදනය කළාද කීයක්ද 95,000ක් හැදුවා එහෙනම් පුතේ මේ 2,85,000ක පිරිවැය සමාන වෙන්නේ මේ අවුරුද්දේ හදපු ඒකක ගානට විතරයි වෙන එකකටවත් නෙමෙයි අවුරුද්දේ මුළු නිෂ්පාදන පිරිවැය සමාන වෙන්නේ අවුරුද්ද ඇතුලේ හදපු ඒකක ගානට අවුරුද්ද ඇතුලේ හදපු ඒකක ගානට එහෙනම් පුතේ දෙවැනි ප්‍රශ්නෙන් අහනවනේ එක උළු කැටයක පිරිවැය කීයද කියලා එහෙනම් උළු කැටයක පිරිවැය සමානයි උළු කැටයක පිරිවැය සමානයි මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක ගණන
මුළු නිෂ්පාදන පිරිවැය බෙදීම නිපද වූ ඒකක ගණන. එහෙනම් දැන් අපි හොයාගත්ත මුළු නිෂ්පාදන පිරිවැය කීයද? 2,85,000යි. කෙලින්ම බින්දුත් එක්කම ලියන්න ඕන. 2,85,000යි. අවුරුද්ද ඇතුලේ එක කීයක් හැදුවද? 95,000යි. 95,000යි. එහෙනම් බෙදුවන් උත්තරේ කීයද? රුපියල් 3යි. රුපියල් 3යි. මේ දෙවනි ප්‍රශ්නේ උත්තරේ රුපියල් 3යි. එක උළු කැටයක් රුපියල් 3යි. එක උළු කැටයක් රුපියල් 3යි. දැන් වැඩේ ලේසියි. දැන් අවසාන ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නෙට යන්න පුළුවන්. මොකද තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ? තුන්වෙනි ප්‍රශ්نين අහනවා. මොකද වර්ෂ අවසාන නිමිතෝගේ වටිනාකම. වර්ෂ අවසාන ඒකක කීයද? 18000යි. ඒකක 18000ක් ඉතුරුයි. එකක් කීයද? රුපියල් 3යි. එහෙනම් අවසන් තොගේ පිරිවැය හොයන්න ඒකක මෙහෙම ලියමු. ඉතිරි ඒකක ගණන. ඉතිරි ඒකක ගණන ගුණ කිරීම ඒකකයක පිරිවැය. ඉතිරි ඒකක ගණන ගුණ කිරීම ඒකකයක පිරිවැය. ඉතිරි ඒකක කීයද? 18000යි. ඒකක පිරිවැය කීයද? 3යි. 18 13ෙන් ගුණ වුණා. උත්තරේ කීයද? 54000යි. අන්න අවසන් තොගයේ අවසන් නිමිතෝගේ වටිනාකම කීයද? 54000යි. මෙන්න අවසන් තොගයේ ගාවට ඒක මාරු කරනවා 54000. දැන් උත්තරේ ගන්න. 2,51,000යි. දල ලාභය 24000යි. දල ලාභය 24000යි. මේ ඇවිල්ලා තුන්වෙනි ප්‍රශ්නේ. මේ ඇවිල්ලා හතරවෙනි ප්‍රශ්නේ. මේ ඇවිල්ලා පළවෙනි ප්‍රශ්නේ. මේක අතිරේක තොරතුරක් ඈ. මේක පෙර වැඩක්. අතිරේක තොරතුරට වඩා මම ලියන්නම් පෙර වැඩ. මේක පෙර වැඩක්. මේ පෙර වැඩ. මේක හරියට හැදුවේ නැතොත් මේ එකක්වත් හදන්න බෑ. අරක හරියට හදාගන්න ඕන. හරිද? කොහොම ඉන්න ෆොටෝ එකක් ගහනකම් මෙසේජ් දාන්න එපා. alright. දැන් ඕන මෙසේජ් එකක් දාගන්න. ෆොටෝ එකක් දානවයි කියලා කියලා තියෙනවා මේ දැන් දානවා. හරි ප්‍රශ්න දිනකට අහන්න පුළුවන් හිටක. දැන් ඔබේ ප්‍රශ්න යොමු කරන්න. නිමි ගලපන්න ඕන මේ ආදායම් ප්‍රකාශනයේ මේ ගලපලා තියෙන නිමි තමයි. විශේෂයෙන් කියලා නන්නේ බං නිෂ්පාදන කිරීම ගලපන්න. අඩේ කියපු එකක් අම් මතක නැහැ කියන්නේ සෑහෙන්න වටිනවා. විශේෂයෙන් කිව්වොත් විතරයි නිෂ්පාදන කිනුම ගලපන්නේ. නැත්තම් ගලපන්නේ ආදායම් ප්‍රකාශනයේ මේ ගලපලා තියෙන්නේ. ආරම්භක නිමිතක සහ අවසන් නිමිතක කියලා.